මිහිර. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපි සියලු දෙනාටම ගෞතම බුදු සසුන දායාද කළ පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ උතුම් දහම මේ යුගයේ ඊටාම සරල භාෂාවෙන් අපට පිරිසිදුව කියලා දෙමින් ගෞතම බුදු සසුනේ පිහිට ලබන්න උපකාර කරන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වත්නි, ඔබ අද දවසේ ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වන ජාතක මිහිර උතුම් වූ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි සැදී පැහැදීමේ සිටින්නේ. අපිට යහපත උදා කරලා දෙන උතුම් ධර්මයක් මුණ ගැහුණා. බුදු කෙනෙක්ගේ ධර්මයක්. ඉතින් අපිට පින්වත්නි මේ ධර්මය අවබෝධ කරන්න තිබුණු අවස්ථා ගොඩාක් මගහැරිලා තියෙනවා කියලා කල්පනා කරලා බැලුවහම තේරෙනවා. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලැබලා දඹදිව ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී පින්වන්තයන් හොයා ගිහිල්ලා ඒ අයගේ ජීවිතවල ධර්මාවබෝධය පිණිස තිබෙන උතුම් වාසනා ගුණ අඳුනාගෙන උන්වහන්සේ ධර්මයේ දේශනා කරලා ඒ ශ්‍රාවකයෝ ධර්මාවබෝධය කරා ගියා. එතකොට ඒ යුගයේත් අපිට ඒ අවස්ථාව මගහැරිලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සෙත් රහතන් වහන්සේලාගේ යුගයක් දඹදිව තිබුණා. ඒතර ඒ යුගයේත් බොහෝ දෙනා මේ ධර්මය අවබෝධ කළා. ඒ රහතන් වහන්සේලාගේ දහම් කතාව ඉදිරියේ. ඒ අවස්ථාවත් අපිට මගහැරිලා. ඊට පස්සේ දඹදිව අපි හිතමුකෝ අපේ රටෙන් එහා කියලා. දැන් අපේ රටෙත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ඒ ධර්මය අපිට දේශනා කළා. එතන මේ ලංකාද්වීපයේම ඒ බුදු සසුන පතුරවා හැරියා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ හරියට මේ බුදු කෙනෙක් ඇවිල්ලා ධර්මයේ දේශනා කරලා පිහිට සලසා දෙනවා වගේ සුවිශාල දහම් ප්‍රචාරයක් කළා. ඒ නිසාම උන්වහන්සේට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා නමකුත් පට බැඳුණා. ඒ යුගයත් අපිට මගහැරිලා. ඊට පස්සේ රහතන් වහන්සේලාගේ යුගයක් තිබුණා. මිහිඳු මහරහතන් වහන්සේ බිහි කළ ඒ යුගයත් මගහැරිලා. ඊට පස්සේ අවුරුදු දහස් ගාණක් මේ බුද්ධ ශාසනය කතා කරන්න කෙනෙක් නැතුව යටපත් වෙලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයට එහෙත් ඉතුරු වෙලා තිබුණේ ධර්මී. කවුරු හෝ ආරක්ෂා කළා. එවැනි යුගයක් තිබුණා. ඒ යුගයෙන් පස්සේ නැවතත් දහම ඉස්මතු වුණා.
ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයේ තව තවත් සත්‍ය පසක් කරමින් ඒ ධර්මයේ ඉස්මතු වෙච්ච කාලෙත් ඔන්න අපිට ලැබුණා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න. මේ අවස්ථාවෙත් අපි හරියට මේ ධර්මයේ පුරුදු කරගන්න අවස්ථාව ලබා ගත්තේ නැත්නම් මේකත් අපිට මඟ හැරෙන එක වෙන්න පුළුවන් පින්වත්නි. බලන්න කල්පනා කරලා ඔබ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපිට ලස්සන අවවාදයක් දෙනවා. එක ලස්සන ගාථාවක් තියෙන මේ ධම්මපදේ. උන්වහන්සේ වදාලා මෙන්න මෙහෙම අභිතරේත කල්යානේ පාපාචිත්තං නිවාරයේ දන්දංහි කරෝතෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝ පිනක් කරන විට ඉතින් හනිකට කරපන්නේ පාපී සිතුවිලි සිතෙන් නිතිවල කාපන්නේ පමාවෙලා කරන පිනෙන් පාඩුවමයි වෙන්නේ මේ සිතනම් පවිටු දෙයට ඇලෙමින් හැසිරෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගාථාව. කියනවා පිනක් කරනකොට අභිත්තරේත කල්යාණි මේ සිත කය වචනය මෙහෙवला පිනක් කරනකොට ඒ පින ඉක්මනට කරගන්න කියනවා. ඒ වගේම පාපා චිත්තන් නිවාරේ මේ සිතට පව් සිතුවිලි එනවා. මේ සසරේ පුරුදුලා තියෙන පාපෙට නෙමෙයි හිත. ඒ සිතුවිලි දුරු කරන්න කියනවා නිරන්තරයෙන්. දන්දංහි කරෝතෝ පුඤ්ඤං අනේ මට මේ පින හෙට කරගන්න බැරිය පස්සේ කරගන්න බැරිය කියා පස්සට දානවා නම් එහෙම ගතියක් නැද්ද මේ හිතවල? ඕන් දැන් අපි හිතමු දැන් සාමාන්‍ය මේ කාලේ මිනිස්සු පොයට සිල් ගන්න එක පොයකටවත් සිල් ගන්න නැහැ සමහර අය. සමහරලාට දැන් මේ කාලේ සමහර අය ගන්න ඕන්න පසළොස්වක පොයට සිල් ගන්නවා. ඒ පොයත් හරියට සිල් අරගත්තට ඊළඟ පොය එනකොට ආය ඔන්න මොකක් හරි කරුණක් යෙදෙනවා. ඊට පස්සේ ඉතින් ඊළඟ මාසේ ගන්නවා කියලා හිතනවා. මෙහෙම මේ පින පස්සට දාන එකක් නැද්ද මේ ජීවිතේ? තියෙනවා. අන්න බලන්න දැන් බලන්න මේ බුදුරජාණන් මේ සිතුවිලි දන්නවා මේ මිනිස්යාගේ. ඒ විදිහට පස්සට දාන්න එපා කියනවා. පිනක් කරන්න අවස්ථාව ලැබෙනකොට පස්සේ කරන්න බැරිය. හෙට කරන්න බැරිය. ඊළඟ මාසේ කරන්න බැරිය කියා පස්සට දාන්න ගියොත් නම් පාපස්මින් රමති මනෝ මේ සිත පාපයට මැලී යනවා කියනවා. ඔන්න බලන්න මේ බුදු කෙනෙක් මේ දැකලා කියන්නේ මේ සිත් සතන්. එහෙනම් අපි පිනක් කරන්නේ නැත්නම් යහපතේ හැසිරෙන්නේ නැත්නම් අපේ සිත ඇලී තිබෙන්නේ පාපේයි. හොඳට මතක තියාගන්න. එහෙනම් කෙනෙක් පන්සිල් දැන් ගිහි ගෙදර වාසය කරන කෙනෙක් පන්සිල් තුල වාසය කරන්නේ නැත්නම් එයා පන්සිල් රකින්න නැත්නම් එයාගේ හිත පාපේ ඇලී තියෙන්නේ. දුස්සීලකමේ එයා ඉන්නේ. කෙනෙක් දන් දෙන්නේ නැත්නම් එයාගේ සිත ඇලිලා තියෙන්නේ මසුරුකමේ. කෙනෙක්ගේ ධර්මයේ අසුරු කරන්නේ නැත්නම් එයාගේ හිත පිහිටා තියෙන්නේ අධර්මයේ. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබිච්ච වෙලාවේ අපේ ජීවිතයේ ශාසනය වෙනුවෙන් කැප කරන්න ඕනේ. ඒ ශාසනයට අපේ හිත කය වචන එකතු කරගන්න ඕනේ. නිතර පිනේ වාසය කරන්න ඕනේ. කුසල් රැස් කරන්න ඕනේ. මේ සිතට එන සිතුවිලි පව් සිතුවිලි බැහැර කර ඒ ධර්මයේම හැසිරුණොත් තමයි මේ සිත පාපයට ඇලී යන ගතිය වළක්වන්න පුළුවන්. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ දේ කොච්චර ඇත්තද? මේ පිං නොකරන යහපතේ නොහැසිරෙන අයගේ සිත් පාපයට ඇලී තියනවා කියන්නේ මොනතරම් ඇත්තක්ද? ඒ නිසාම තමයි මේ මිනිස් ලෝකයේ උපන් මිනිසයන්ගෙන් මහ පොළොව වගේ පිරිසක් සතර අපාය යන්නේ. නියපොත්තට ගත්තේ පස් ටිකක් වගේ ප්‍රමාණයක් සුගතිය යන්නේ ඒ නිසයි. ඒතර බලන්න එහෙනම් අපේ ජීවිතයේ සුගතියකටවත් යන විදිහට හදාගන්න අපි මොනතරම් කැපවීමක් කරන්න ඕනේද? ඒ නිසා මේ පින්කම් වැඩියෙන් කරන්න ඕනේ. එතකොට මේ පින්කම් කරනකොට මේ හිතට ඉඩක් නෑ පාපයට ඇලෙන්න.
මේ වචන හොඳට අදහගෙන අපි මේ ධර්මයේ නිතර අහන්න ඕනි. ඒ ධර්මයේ කියා දෙන උතුම් අවවාද අනුශාසනාවලට අනුව සිත කය වචනේ පුරුදු කරන්න ඕනි. ඒ සඳහා තමයි අපිට මේ දහම් කතාව උපකාර කරන්නේ. ඉතින් අදත් අපි අපේ ජීවිතය ආලෝකමත් කරන උතුම් ගුණ අප ජීවිතය තුළ ඇති කරගන්න උදව් කරන උතුම් ජාතක කතා ශ්‍රවණය කරන්න අපි යන්නේ. මම කල්පනා කරා මේ එක වගේම එකම හේතුව මුල් කරගෙන ජාතක කතා දෙකක් අවස්ථා දෙකක වදාරලා තියෙන. ඒ දෙකම මම ඔබට කියලා දෙන්න කියලා. ඉතින් බින්වත්නි මේ ජීවිතේ අපේ ජීවිතේ ගොඩක් අපට බලපාන අගුණයක් තමයි සටකපට මායා බව. ඒ කියන්නේ අපේ අභ්‍යන්තරයේ තියෙන ස්වභාවය නෙවෙයි අපි එළියට පෙන්වන්නේ. ඒ කියන්නේ ඒකේ ස්වභාවය මෙහෙමයි. අපි ඔන්න සිල්වත් නැහැ. හැබැයි අපි දුස්සීලකම් තියෙනවා. හැබැයි අපි එළියට පෙන්වනවා සිල්වතුන් හැටියට. එහෙම වෙන්න බෑද? පව්කාර දේවල් හිතේ හංගාගෙන නෑ පව්කාර දේවල් හැංගි කරන්න බෑද මිනිස්සෙකුට? කරලා එළියට පෙන්වනවා හොඳ කෙනෙක් හැටියට. එළියට කතාවෙන් හොඳම කෙනෙක් වගේ කතාවෙන් පෙන්වනවා. හැබැයි එයාගේ ජීවිතයේ කියන එකක්වත් නැහැ. මේකට කියනවා රංගපානවා කියලා අපි සාමාන්‍ය සමාජයේ. ධර්මයේ කියන මේකට සටකපට මායා බව කියලා. ඉතින් මේ මිනිස්යන් තුල මේක දකින්න තියෙනවා. මේ ධර්මයෙන් කරන්නේ යාගේ ගතිය නැති කරලා අවංක මිනිස්සු බිහි කරනවා. හැබැයි සංසාරේ සටකපට මායාම බහුල වශයෙන් පුරුදු කරලා ඒ නුගුණේ බලවත්ව තිබ්බොත් එහෙමනම් ධර්මයකින්වත් ඒක දුරු කරන්න බෑ. ඒකයි මේකේ ප්‍රශ්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නිතරම අපිට ගුණධර්ම පුරුදු කරන්න කියන්නේ. මොකද ගුණධර්මයක් තිබුණ නැත්නම් හරියට අපේ ජීවිතේ බුදු කෙනෙක් හම්බ වුණත් අපිට පිහිට ගන්න අවස්ථාවක් නැතු යනවා. බලවත් අගුණයක් අපේ ජීවිතේ තිබුණොත් එහෙම ඒ අගුණෙන් අපිට අර සියලු අවස්ථා අහිමි කරලා දානවා. ඒ වගේ සියලු අවස්ථා වටිනා උතුම් ගුණ දියුණු කර ගැනීමේ අවස්ථා අහිමි වෙච්ච කෙනෙක් තමයි දේවදත්ත කියලා කියන්නේ. ඉතින් මේ දේවදත්තගේ ජීවිතය ගැන ගොඩාක් අපි ජාතක කතා ඔස්සේ ඔබට කියලා දීලා තියෙනවා. ඒකට හේතුව මේ ජාතක කතා වලින් විශාල විස්තර ප්‍රමාණයක් දේවදත්ත ගැන දේශනා කරලා තියෙනවා. ඉතින් අදත් අපි අහන්න යන්නේ මේ දේවදත්ත මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ජාතක කතා දෙකක්. ඉතින් ඉස්සෙල්ලාම අපි අහන්න යන්නේ වීරක කියන ජාතකේ. වීරක නැමැති බෝසත් දියකාවාගේ කතාව. සමහර අය Tamanට අහලකටවත් ලං වෙන්න බැරි උතුම් අයගේ චරිත අනුකරණය කරන්නට හරි කැමැති. ඒ නිසාම වුන් කරදරේ වැටෙනවා. දේවදත්තත් එහෙම කෙනෙක්. ඔහු භාග්‍යතුන් වහන්සේව අනුකරණය කරමින් බුද්ධ ලීලා දක්වන්න යාම නිසා අමාරුවේ වැටුණා. ඒ ගැන තමයි මේ භාග්‍යතුන් වහන්සේ මේ ජාතකයේ වදාළේ. අන්න ඒකට තමයි කියන්නේ අපි සටකපට මායාව කියලා. මම ඔබට කිව්වේ. කියන්නේ තමන්ගේ ළඟ නෑ හැම ගුණ. නමුත් තමන් පෙන්වන්න හදනවා. ඒ වගේ රංගපාප කෙනෙක් දේවදත්ත. අපි දන්නවා බුදු කෙනෙක් පහළ වෙන්නේ කල්ප කාලාන්තරයක් පාරමී පුරලා. එහෙම නැතුව බුදු කෙනෙක්ගේ පහළවීමක් වෙන්නේ නැහැ. ඉතින් දේවදත්ත එවැනි පාරමී ධර්ම සම්පූර්ණ කොට පහළ වූ බුදුරජාණන් වහන්සේ ගානට තමනුත් වෙනවා කියලා හිතා ගන්න බැරි තරම් මුලාවකටපත් වෙලා එහෙම කටයුතු කළා. නැති ගුණ පෙන්නවුවා. රංගපාණ්ඩ ගියා. ඉතින් මේ ජාතකයේ දේශනා කරන දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනේ. දේවදත්ත රැගෙන ගිය සංඝ පිරිස සමග වාසය කළේ ගයාවේ ගයා ශීර්ෂයේ ඉදිකල පන්සලේ. ඉතින් ওই දේවදත්ත සංඝ පිරිස කඩාගෙන ගියේ බව අපි දන්නවා. ඒක අහලා තියෙනවා. ඒ සංඝ පිරිස එක්කගෙන ගිහිල්ලා වාසය කළේ ගයාවේ තියෙනවා ගයා ශීර්ෂයේ. දැන් ඔය අපි දඹදිව වන්දනාවේ යද්දී කඳු මුදුනක් වගේ ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ තමයි ඔය දේවදත්ත ඉඳලා තියෙන්නේ. අදටත් දකින්න තියෙනවා ඒවා. ඒ සංඝ පිරිස තවදුරටත් එතනම රැඳී සිටියොත් ඔවුන්ට මහා අනර්ථයක් වෙන්නට ඉඩ ඇති බව අපගේ භාග්‍යතුන් වහන්සේ දැකලා ඒ සංඝ පිරිස රැක ගන්නා ලෙසට සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට
බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ අනුව උන්වහන්සේලා ගයා ශීර්ෂයට වැඩම කළා. ඒ අවස්ථාවේ දේවදත්ත හැසිරී තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ලීලා දක්වමින්. බුදුරජාණන් සමහර අවස්ථාවල් වල සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ධර්මයේ දේශනා කරන්න කියලා සංඝ පිරිසට හරි උපාසකයන්ට හරි උන්වහන්සේ පොඩ්ඩක් හාන්සි වෙනවා සිංහසෙයියාවේ. ඉතින් මේ දේවදත්තත් ඒ විදිහට තමයි එදා රංගපාලා තියෙන්නේ. එතකොට දැන් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් ඈති වඩිනවා. වඩිනකොට අර භික්ෂූන්ට කියනවා අන්න බලව මහණෙනි සාරිපුත්ත මොග්ගල්ලාන මා කරා වඩින අයුරු. ශ්‍රමණ ගෞතමයන් අතහැරලා මා කරා වඩින අයුරු. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වගේ රංගපාන්න ගියා අර පිරිස ඉස්සරහා. ඊට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩියට පස්සේ දැන් අර සමහර අවස්ථාවල මම කිව්වේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන්ට ධර්ම දේශනා කරන්න බාර දීලා හාන්සි වෙනවා කියලා සිංහසේයාවෙන් සමහර අවස්ථාවල ඒ වගේ රංගපාන්න ගියා. එහෙනම් සාරිපුත්ත මොග්ගල්ලාන මේ සංඝ පිරිස දැන් නීවරණ පහ වෙලා ඉන්නේ. ඔබ වහන්සේලා දහම් කතාව කරන්න මම පොඩ්ඩක් ඇලවෙන්න. ඇලවුණා. දැන් මේ බුදුරජාණන් වහන්සේ වගේ රංගපාන්න ගියාට ඒ ಗುಣ තියනවද? නෑනේ. නීවරණ වලින් බැට කමින් ඉන්නේ. ඇයි අපි දන්නවා එරිදිපවා පිරිහිලා කියන්නේ මේ දේවදත්ත මේ සංඝ ભેදය කරලා මේ පාප කර්ම කරගත්තට පස්සේ සාමාන්‍ය කෙනෙක් නීවරණ වලින් යුක්ත. එතකොට මෙයා මොකද කළේ? හාන්සි වුණා. ඇල වුණා. ඇල ගඟ වුණා. නිින්ද ගියා. ඊට පස්සේ අපගේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ධර්මයේ දේශනා කළා. එතනදී සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කළා චතුරාර්ය සත්‍ය. ඒ කියන දහම් කරුණු මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එරිදීන් පෙන්නව අර භික්ෂුන්ට. මේ අසිරිමත් ධර්ම දේශනා මේ විදිහට කරද්දී අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අර සංඝ පිරිසේ 500 නමක් හිටියා. ඒ සියලුම ස්වාමීන් වහන්සේලා සෝවාන් ඵලයටපත් වුණ. බලන්න ආශ්චර්යයි. මොනතරම් ආශ්චර්යයක්ද? අපගේ බුදුරජාණන් වහන්සේ සුදුසුම වික්ෂුන් වහන්සේලා දෙනම තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන මේ සංඝ පිරිස බේරගන්න. අර අසත්පුරුෂ ග්‍රහණයට අහු වෙලා විනාශ වෙන්න ගිය සංඝ පිරිස බේරුණා. ඊට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ දැන් කටයුත්ත හරි. ඊට පස්සේ අර සංඝ පිරිසට කියන එහෙනම් ආයස්මතුනි අපි වඩිනවා. දැන් ඉන්න පුළුවන්ද? දැන් ඒ ස්වාමීන් වහන්සේලා සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ තෙරුවන් කෙරේ අචල ප්‍රසාදයටපත් වුණා. ආරිකන්ත සීලයේ පිහිටි ආය අසත්පුරුෂෙක් ළඟ ඉන්නේ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් එක්කම වැඩියා ජේතවනාරාමෙට. ඉතින් ඊට පස්සේ දේවදත්ත නිින්ද ගිහිල්ලා දැන් ටික වෙලාවකින් කෝකාලිකාව ඇවිල්ලා බලනකොට ඔක්කොම ස්වාමීන් වහන්සේලා වඩිනවර සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාත් එක්ක. ඊට පස්සේ වැලමීටෙන් තට්ටු කරලා ඇහැරෙව්වා. අන්න සංඝ පිරිස අරගෙන යනවා කිව්වා. දැක්කේ ගමන් එතනම ලේවමන ගියා කියනවා. ඒ අසනීපෙච්ච අසනීපේ මාස 9ක් ලෙඩ වෙලා ඉඳලා තමයි මරණයටපත් වෙලා පණ පිටින් අපායේ ගියේ දේවදත්ත. ඉතින් මේ විදියට බුදුරජාණන් වහන්සේ අනුකරණය කරන්න යෑම ගැන බුදුරජාණන් වහන්සේට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ගිහිල්ලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත දේවදත්ත මාව අනුකරණය කරන්නට ගිහිල්ලා විනාශයටපත් වෙන්නේ මේ ආත්මෙ විතරක් නොවේ. කලින් ආත්මිකත් ඔහම වුණා කියලා භාග්‍යතුන් වහන්සේ මේ ජාතකය වදාලා වීරක ජාතකේ. මහණනි ගොඩක් ඉස්සර කාලෙක බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රජකම් කරද්දී ඔය කාලේ මහා බෝධිසත්වයෝ හිමාල වන ප්‍රදේශයේ දියකාක යෝනියේ දියකාවෙක් වෙලා උපන්නා. ඉතින් මේ දියකාව එක්තරා විලක් ඇසුරු කොට වාසය කළා. ඒ දියකාවාගේ නම වීරක. ඒ කාලෙම කසී රටේ මහා දුර්භික්ෂයක් හටගත්තා. මිනිසුන්ට කෑම අහේනියක් ආවා. ඒ නිසා කපුටන්ට කෑම ටිකක් දෙන එකත් යකුන්ට නාගයින්ට කරන පුද පූජා කිසිවකුත් කරගන්න බැරි වුණා. එතකොට සාගත රට අත්හැර දැමූ කපුටෝ වනගත ප්‍රදේශ බලා පිටත් වුණා. ඒ කපුටන් අතර බරණැස වාසය කළ සවිට්ටක නම් කපුටෙක් හිටියා. ඒ කපුටත් තමන්ගේ කපුටියත් රැගෙන වීරක දියකාවා වසන තැනට ආවා. ඇවිත් ඒ විල ඇසුරු කරගෙන ගසක වාසය කළා.
දවසක් මේ සවිට්ටක කපුටා වීරක දියකාවා දෙස බලා හිටියා. දියකාවා හරි අගේට විලට බැහැලා දිය යටින් පීනා ගොහින් මසුන් අල්ලාගෙන කනවා. ඊට පස්සේ දියෙන් ගොඩට ඇවිත් ඇඟ වියලා ගන්නවා. එතකොට සවිට්ටක මෙහෙම හිතුවා. ෂා හරි අපූරුයි නොවේ. මටත් මේ දියකාවා යාළු කරගත්තෝතින් හොඳ හැටියට මාළු කන්ට පුළුවන් වේවි. ඒ නිසා මං උන්නහැට උපස්ථාන කරන්නට යන්න ඕනේ කියා හිතලා දියකාවා ළඟට කිට්ටු වුණා. මොකද යාළුවා මේ පැත්තේ ආවේ? ඔන්න දියකාවා ඇහ අපේ බෝසත් දියකාවා. ඊට පස්සේ කියනවා මේ කපුට අනේ ස්වාමි මං හරිය කැමති තමුන්නාසට උපස්ථාන කරන්නට. හොඳා මගේ අකමැත්තක් නෑ කියලා දියකාවා ප්‍රකාශ කළා. එදා පටන් වීරක දියකාවාට උපස්ථාන කරන්නට අර කපුට එනවා. වීරකත් Tamanට යැපෙන පමණට මාළු අනුභව කරලා සවිට්ටක කපුටාටත් මාළු අල්ලා දෙනවා. ඒ කපුටාත් ඇති පමණට කාලා ඉතිරි මාළු කපුටිට දෙනවා. කලක් යද්දී කපුටාට මහා උඩඟුකමක් හටගත්තා. මේ දියේ බහින දියකාවා කළුයි. ඉතින් මාත් කළුයි නොවේ. ඇස් තුඩ පා හැම දෙයක්ම මගේ වගේමයි. කිසි වෙනසක් නෑ. එහෙව් එකේ මුන්නැහේ අල්ලන මාළු මං කන එකේ තේරුමක් ඇතේ. ඇයි මටත් විලට බැහැලා මාළු අල්ලා ගන්නට පුළුවන් නොවේ කියලා කපුටා වීරක ළඟට ලං ගියා. දැන් බණතර අපි කිව්ව දියකාවා කියන්නේ කපුටා වගේ සතෙක්නේ. පෙනුමට කපුටා වගේ. නමුත් දියේ යන්න පුළුවන්. ඒකට දියකාවට. පෙනුමෙන් හිටියට දියකාවට කරන්න පුළුවන් දේ ගොඩ ඉන්නේ කපුටන්ට කරන්න බෑ. මෙයා හිතුවා මගෙත් තියෙන්නේ මෙයාගේ වගේම ඇඟක්නේ. ඇසුත් එහෙමයි, තුඩත් එහෙමයි, පාදත් එහෙමයි. ඉතින් මටත් පුළුවන් ගිහිල්ලා කන්න කියලා ඔන්න හිතුණා මෙයා උඩඟුකමකටපත් වුණා. ලං වුණා වීරක කියන දියකාව ළඟට. මේ යාළුවා අද පටන් මට ඔහේගේ මාළු එපා. මටත් විලට බැහැලා මාළු අල්ලා ගන්න පුළුවනි. ඊට පස්සේ මේ කපුටාගේ මෝඩ කතාව අහලා වීරකට මහත් අනුකම්පාවක් හටගත්තා. කියනවා මිත්‍රයා ඔහේට ලොකු වැරදීමක් වෙලා වගේ. ඔහේ වතුරේ ගිලී මාළු අල්ලාගෙන කන කුලේ උපන් කපුටෙක් නොවේ. නිකන් වෙනසෙන්න එපා. මං අල්ලා දෙන මාළුවෙක් කාලා පාඩුවේ හිටින්. නමුත් මේ කපුටා Tamanට ඒ වැඩේ බැරි බව පිළිගත්තේ නැහැ. වීරකගේ අවවාද ගණනකට ගත්තේ නැහැ. කපුටා විල් ජලයේ ගිලුණා. උඩට එන්න හදනකොට සෙවල සිඳ බිඳගෙන වේගයෙන් උඩට එන්න බැරි වුණා. සෙවල් පාසි ගොඩේ හිර වුණා. හොට විතරක් ජලයෙන් උඩට මතුවී පෙනුණා. කපුටාට හුස්ම ගන්නට බැරුව ජලය ඇතුලේම මරණයටපත් වුණා. එතකොට කපුටාව පේන්න නැති නිසා වීරක ළඟට ගිහින් අනේ ස්වාමී අපේ සවිට්ටක පේන්න නෑ නොවේ. එයා කොහේ ගිහින්ද කියලා මේ ගාතාව පැවසුවා කෙනේ කපුටි. අනේ සබඳ වීරකයනි මිහිරි හඬින් නාද කරනා හරි ලස්සන පක්ෂියා මොනරාගේ ගෙලේ තිබෙන තද නිල් පාටින් දිලිසෙන මගේ ආදර සවිට්ටකයා එයාව දැන් පේන්ට නෑ එයාව දැක්කේ නැද්ද ස්වාමීනි. ඔන්නේ සවිට්ටක කියන කපුටගේ බිරිඳ ඇවිල්ලා තමයි දැන් මේ අහන්නේ කපුටි. අනේ සමද වීරකේනි. අනේ යහළු වීරකේනි මිහිරි හඬින් නාද කරන හරි ලස්සන පක්ෂියා. මොනරාගේ ගෙලේ තිබෙන තද නිල් පාටින් දිලිසෙන මගේ ආදර සවිට්ටකයා. දැන් තමන්ගේ ස්වාමියා ගැන වර්ණනා කරන්නේ. එයාව දැන් පේන්න නෑ. එයාව දැක්කේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ අපේ බෝසත් දියකාවා කියනවා ඔව් මන් දන්නවා තිගේ හැඩකාර සැමියා ගිය දිහාව කියලා වීරක දියකාවා මේ ගාතාව පැවසුවා. ගොඩේ මෙන්ම ජලයේ දිත් යන්ට හපන් පක්ෂීන් ලොව ඉන්නවා එවුන් විල්දියේ කිමිදී
අලුත් මසුන් අල්ලාගෙන හොඳට කන්ට දන්නවා. ඒ පක්ෂියා කරන වැඩේ සවිට්ටකයා කරන්ට ගොස් අමාරුවේ වැටෙනවා. දිය යට ඇති සෙවල ගොඩේ පැටලී ගිය තිගේ සැමියා මරු කැඳවා ගන්නවා. ඔන්න අපේ බෝසත් දියකාව කියනවා ගොඩේ මෙන්ම ජලයේත් යන්ට හපන් පක්ෂීන් ලොව ඉන්නවා. එවුන් විල්දියේ කිමිදී අලුත් මසුන් අල්ලාගෙන හොඳට කන්ට දන්නවා. ඒ සතාට එක කරන්න පුළුවන්. ඒ පක්ෂියා කරන වැඩේ සවිට්ටකයා කරන්නට ගිහින් මේ ගොඩ ඉගිලෙන කපුටෙක් වෙච්ච සවිට්ටකයා ඒ වැඩේ කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙනවා. එදින් අමාරුවේ වැටුණා මේ කපුටා. ඒක තමයි කියන්නේ මේ. දියයට ඇති සෙවල ගොඩේ පැටලී ගිය තිගේ සැමියා මරු කැඳවා ගන්නවා. ඔන්න තිගේ සැමියා දියයට තියෙන සෙවල් ගොඩේ පැටලිලා මැරිලා ඉන්නවා කියලා තමයි මේ කිව්වේ. එය ආසා කපුටි මහා හඬින් නාද කරමින් හඬන්ට පටන් ගත්තා. හඬාම බරණැසට ගියා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණනි එදා සවිට්ටක කපුටා වෙලා සිටියේ දේවදත්ත වීරක වෙලා සිටියේ මම කියලා බුදුරජාණන් වහන්සේ මේ කතාව දේශනා කරලා අවසන් කළා. දැන් මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ විදිහට රංගපාන්න ගිහිල්ලා වරද්ද ගත්තා. තමන්ට ඒ සඳහා කිසිම සුදුසුකමක් නැතුව ඒ සඳහා වෑයම් කරලා විනාශ වුණා. අතීතයේත් බෝධිසත්වයන් වහන්සේ වගේ වෙන්න ඕන කියලා ඇයි මට බැරි කියලා අතීතයේත් බලන්න එහෙම කරන්න ගිහිල්ලා ජීවිතේ පව නැති කරගෙන. දැන් බලන්න මේ තමන්ට පුළුවන් දේවල් තමන් කරන්න එපායි. ඒක තමයි කියන්නේ මේ. රංගපාණ්ඩ යන්නේකේ තියෙන දෝෂය මේ තමන්ට බැරි දේවල් කරන්න යන්නේකේ. ඉතින් මේ ගැන තවත් ඔය විස්තරයක් තියෙනවා. කන්දගලක කියලා ජාතකයක් ඒ කොට්ටෝරු දෙන්නෙක්ගේ. ඒත් මේ සිද්ධිය මුල් කරගෙන ඔය ගයාවේදී බුද්ධ ලීලාවෙන් රංගපාන්ට ගිහිල්ලා දේවදත්ත එය භාග්‍යතුන් වහන්සේට සැලකලාට පස්සේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාලා. මහණෙනි මේ ආත්මේ දේවදත්ත තථාගතයන් වහන්සේව අනුකරණය කොට මීට කලින් ආත්මයකදී බෝධිසත්වයන් වහන්සේව අනුකරණය කරන්නට යෑමෙන් තමන්ට ලොකු විනාශයක් කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ මේ කතාවත් විස්තර කළා. ඉතින් මේකටම ගැලපෙන හින්දා මම මේ ජාතකෙත් මේකටම එකතු කරන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ අදාළ මහන්නි ගොඩක් ඉස්සර කාලෙක බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කරද්දී මහා බෝධිසත්වයන් වහන්සේ හිමාල වනයේ රුක් බෙනේක කොට්ටෝරුවෙක් කියලා උපන්නා. ඔන්න දැන් කොට්ටෝරුව ගැන අපි දන්නවනේ. මහු ගොදුරු සොයාගෙන ගියේ අසල ඇති කිහිරි වනයකටයි. ඒ නිසා ඒ කොට්ටෝරුවාට කදිරවණිය යන නම ලැබුණා. කියන්නේ කිහිරි ගස් කියලා කියන්නේ හරි හයිය ගස් జాතියක්. ඒ කිහිරි ගස් තියෙන වනයක තමයි මේ කොට්ටෝරුවා ගියේ ගොදුරු හොයාගෙන. ඒ නිසා ඒ වනේ ගොදුරු හොයාගෙන කන නිසා මේ කොට්ටෝරුවාට නම වැටුණා කදිරවණිය කියලා. මේ කදිරවණියට කන්දගලක නමින් තවත් යහළු කොට්ටෝරියෙක් හිටියා. මේ යහළුවෙක් හිටියා එයාට කියන්නේ කන්දගලක ඒ කොට්ටෝරුවාට. ඔහු ගොදුරු සොයාගෙන ගියේ පාලි භද්දක නැමැති වනයේටයි. එයා වෙන වනයක තමයි ඉඳලා තියෙන්නේ. දවසක් මේ කන්දගලක නම් කොට්ටෝරුවා කදිරවණිය සොයාගෙන ආවා. අපේ බෝධිසත්වයන් වහන්සේ හොයාගෙන ආවා. එතකොට කදිරවණිය මේ කන්දගලක මිත්‍රයා මෙහෙ ආවා නොය කියලා කන්දගලකවත් අරගෙන කදිරවණයට ගියා. තමන් ඉන්නේ වනයේ ඇතුළට. ගිහින් කිහිරි ගස් බෙනවලට කොටලා තුඩින් පණුවන් එළියට අරන් කන්දගලකට දුන්නා. කන්දගලක කියන කොට්ටෝරුවත් දෙන ඒවා රසවත් පැණි කැවුම් වගේ කඩ කෑවා. ඒ පණුව. ඔහම කකා ඉන්නකොට කන්දගලකට මහා උඩඟුකමක් හටගත්තා. හෝ මෙයාත් ගස්වලට කොටන යෝනිය උපන්න කුරුල්ලෙක්. ඉතින් මාත් එහෙම එකෙක් නොවේ. ඉතින් එහෙම එකේ මම මක්කටෙයි මෙයා දුන්න දෙයින් යැපෙන්නේ. මටත් පුළුවන් නොවේ තනියම මගේ ගොදුරු සොයා ගන්නට.
මෙහෙම හිතලා කන්ද ගලකයා කදිරවණියට මෙහෙම කිව්වා. ඒ කියන්නේ අපේ බෝසත් කොට්ටෝරුවට. මිත්‍රයා අනේ ඔහේ මං වෙනියෙන් ඔය තරම් දුක් ගන්නට ඕනේ නෑ. මටත් මේ කිහිරි වනේ ඕනෑ තරම් ගොදුරු සොයා ගන්නට පුළුවනි. ඊට පස්සේ අපේ බෝසත් ඒ කොට්ටෝරුවා කියනවා නෑ කන්ද ගලක. ඔයා පාලි බද්දක හිඹුල් වනේ අරටු නැති ගස්වලට කොටලා ගොදුරු සොයා කන්ට පුරුදු වෙච්චි අයෙක්. කිහිරි ගස් එහෙම නොවේ. තද අරටුව තියෙනවා. දැඩි. ඒ නිසා ඔය වැඩේ ඔහේ කරන්ට යන එක නවත්තනවා නම් හොඳයි කියලායි මං කියන්නේ. ඔහෙට ඔය වැඩේ කරන්න බෑ කියලා. ඊට පස්සේ මෙයා කියනවා දැන් මේ බලන්න මේ එතකොට මේ කොට්ටෝරුව වුණත් දැන් එතකොට අපේ බෝසත් කොට්ටෝරුවා අර තද අරටු තියෙන ඒ කදිර වනේ තමයි ගොදුරු හොයාගෙන කන්නේ. ඒක ඒ කොට්ටෝරුවට පුළුවන් කරන්නේ හොට හයියයි. ශක්තිමත්. නමුත් දැන් මේ කොට්ටෝරුවා එහෙම නෙවෙයි. මේ කොට්ටෝරුවා අරටු නැති ගස්වල ගොදුරු හොයාගෙන කාපු කොට්ටෝරෙක්. ඒ නිසා මෙයාට බෑ මේ ලොකු දැඩියෙව්වට කොටන්න. ඒකයි කිව්වේ කරන්න යන්න එපා කියලා. ඒක මෙයා කියනවා හානේ එහෙම එකක් නෑ. ඇයි මාත් කොට්ටෝරු යෝනි උපන් එකෙක් නොවේද? ඕම් බලා ගන්නට එහෙනම් කියලා බෝධිසත්වයන්ගේ අවවාදි කිසිසේත් නොපිළිගෙන වේගයෙන් ගිහින් කිහිරි ගසට තුඩින් පහර දුන්නා. තමන්ගේ තරම තේරුම් ගන්න නැතුව දැන් බෝධිසත්වයන් වහන්සේ කිව්වේ ඇත්තනේ. මෙයාට එහෙම හුරුවක් නැහනේ. නමුත් අහන්න නැතුව වේගෙන් ගිහිලා කිහිරි ගසකට තුඩින් පහර දුන්නා. ඒ වෙලේම තුඩ කැඩිලා ගියා. ඇස් එළියට පැන්නා. හිස පිපුරුවා. කිහිරි කඳේ පිහිටා සිටින්ට බැරුව බිමට ඇදගෙන වැටුණා. වැටිලා මේ ගාතාව පැවසුවා. අනේ භවත් කදිරවණිය නම මක්කෙයි මේ ගසේ පත්සිනිඳුයි කටු තියනවා පේන්නේ බරපතලසේ එක පාරයි මං කෙටුවේ හනේ හපොයි මගේ විසේ තුඩත් කැඩී ගියා මගේ පැලුනා නොවැ මේ හිසේ කියන අනේ බවත් කදිරවණිය මොකද්ද මේ ගහේ නම? දැන් ඔන්න අහනවා. කියපු දේ ඇහෙන්නේ නැහැ. පත් සිනිඳුයි කටු තියෙනවා පේන්නේ බරපතලයි වගේ. කොටලා අමාරු වැටුනහම තමයි බරපතලකම තේරුම් ගියේ. දැක්කද වැඩි? බලන්න මේ නුවණැති කියන දේ තේරුම් අරගෙන Tamanට මේක කරන්න බෑ කියලා පැත්තකටලා ඉන්නතු කරන්න ගියන් වෙච්ච දේ දැක්කද? එකපාරයි මං කෙටි අනේ අපෝ මගේ විසේ මගේ තියෙන විසේට මං එකපාරයි කෙටුවේ ගිහිල්ලා තුඩත් කැඩිලා මගේ ගියා. මගේ හිසත් පැලුණා. මෙහෙම දුකටපත් වෙලා දැන් මේ වැටිලා ওই ගාතාව කිව්වට පස්සේ අපේ බෝසත් කදිරවණිය කියන කොට්ටෝරුවා මේ ගාතාවෙන් පිළිතුරු දුන්නා මේ බිම වැටලා ඉන්න කොට්ටෝරුවට. කන්දගලක කියන කොට්ටෝරුවට. කිහිරි වනේ අරටු සහිත ගස් කොටලා ඔබට පුරුදු නැත්තේ ඔබ ගොදුරු ගත්තු වනේ ඉඹුල් ගස්වල අරටුත් දකින්ට නැත්තේ අරටු සහිත කිහිරි ගසට කොටන්ට ගොස් ඔබ වරදාගත්තේ කන්ද ගලක එනිසාමයි ඔබේ හොටත් ඔබේ හිසත් දෙකම කඩාගත්තේ. ඔන්න බලන්න කියනවා කිහිරි වනේ අරටු සහිත ගස් කොටලා ඔබට පුරුදු නෑ. ඔබට ඒවා හුරු නෑ. ඒක කරන්න බෑ ඔබට. ඔබ ගොදුරු ගත්තු වනේ තියෙන ඉඹුල් ගස් වල අරටු දකින්න නෑ. අරටු සහිත කිහිරි ගසට කොටන්න ගොස් ඔබ වරදා ගත්තේ. ඔබට වැරදුනා. ඉතින් මේ අරටු නැති ගස් වලට කොට කොටා කාපු ඔබ අරටු තියෙන මේ ගහට කොටන්න ගිහලා වරද්ද ගත්තා ඔබ. කන්ද ගලක ඒ නිසාම තමයි ඔබේ හොටත් ඔබේ හිසත් දෙකම කඩාගත්තේ ඔබ. කියලා අපේ බෝධිසත්වයන් වහන්සේ කියනවා කන්ද ගලක ඔබටමයි මේ වැරදීම උනේ. මේ කිහිරි ගස් හොඳට අරටුව යුතු දැඩි ගස් නොවෑ කියලා.
බෝධිසත්වයෝ කිව්වා. කන්දගලක කියන කොට්ටෝරුවා එතැනම මරණයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ විස්තරය දේශනා කළ මහණෙනි, එදා කදිරවණීය අනුකරණය කරන්නට ගිහින් මරණයට පත් වූ කන්දගලක කියන කොට්ටෝරුව වෙලා හිටියේ දේවදත්ත. කදිරවණීය කොට්ටෝරුව වෙලා හිටියේ මමයි කියා භාග්‍යතුන් වහන්සේ මේ ජාතකේ නිමුවා වදාලා. බලන්න පින්වත්නි, එතකොට ඒකයි කියන්නේ දැන් තමන් කවදාවත් ඒ උතුම් අය, තමන්ට වඩා ශක්තිමත් අය, තමන්ට වඩා ඉහළ අය අනුකරණය කරන්න යන්නේකින් වෙන හානිය. දැන් බලන්න දේවදත්ත එතකොට මේ ජීවිතේ ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ වගේ වෙන්න උත්සාහ කරන එක සසර පුරුද්දක්. ඒ කාලෙත් එහෙමයි කරලා තියෙන්නේ. ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේ බෝසත් වෙලා ඉන්නකොටත් අනුශාසනා කරලා තියෙන, අවවාද කරලා තියෙන, ඔක කරන්න එපා, ඔබට ඔක කරන්න බෑ කියලා. හැබැයි ඒ අවවාදෙට ඇහුම්කන් දීලා නැහැ. දැක්කද? බලන්න මේ ගුණවත්කම් නැති නිසා එයාගේ ජීවිතේ ගොඩාක් වරදිනවා. ඒතර දේවදත්ත දැන් මේ සංසාරේ එන ගමන් එක ජීවිතයක වෛරයක් පිහිටුවාගෙන ආවේ. නමුත් බෝධිසත්වයන් වහන්සේ ළඟට ආපු අවස්ථාවවල බෝධිසත්වයන් වහන්සේ උපකාර කරලා තිනවා මේ දේවදත්තට නිවැරදි වෙන්න. හැබැයි මේ හැම අවස්ථාවෙම ඒ ගුණය තුල පිහිටුවේ නැහැ. ඒ බෝධිසත්වයන් වහන්සේ කියපු කරුණු තුල හිත පිහිටුවේ නැහැ. ගණන් නොගෙන කටයුතු කළා උඩඟුකමින්. බලන්න, ඒ නිසා එදත් වැරදුනා. ඒ පුරුද්ද හිටියනේ සසරට. තමන්ට කරන්න බැරි දේවල් ඒ කාලෙත් කරන්න ගිහිලා අමාරු වැටිලා. ඒතර මේ ජීවිතේටත් ඇවිල්ලා ඒ විදිහටම තමන්ට කරන්න බැරි දේවල් කරන්න ගිහිල්ලා විනාශයට පත්කලා දේවදත්ත නිරේ උපන්නා. ඉතින් මේවා හොඳ පාඩම් පින්වත්නි, ජීවත් වෙලා ඉන්නේ අපිට. අපිත් තේරුම් ගන්න ඕන අපේ தත්ත්වය තේරුම් අරන් අපිට නොගැලපෙන දේවල් අපි කරන්න යන්න හොඳ නැහැ. අවංක වෙන්න ඕන. මේ ධර්මයේ තියෙන අවංක කෙනාටයි. බුදුරජාණන්සේ වදාළේ අවස්ථාවක හේතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවි. මහන්නි මල් ළඟට එනවා නම් සටකපට මායා නැති අවංක මිනිසෙක්, මං එයාට මේ ධර්මයේ කියනවා, ඒ වේගෙන් මේ ධර්මය අවබෝධ කරනවා කියනවා. එතන මේ ධර්ම අවබෝධය කරා යන්න තියෙන තුන් දෙයක් තමයි අවංක බව, නැති ගුණ නොපෙන්නීම, උඩඟු නොවීම, අහංකාර නොවීම. මේවා ගුණ. ඉතින් දේවදත්තට මේවා නැතිවීමෙන් තමයි විනාශයටපත් උනේ. අදත් එහෙමනේ මිනිස්සු තමන්ගේ තරම තේරුම් ගන්න නැතුව උතුම් අයගේ ජීවිත අනුකරණය කරගෙන ජීවත් වෙන්න හදනවා. දැන් ඔබට තේරෙන්නේ නැති මේ කාලේ ගොඩාක් ඒවා දකින්න ලැබෙනවා. දැන් බලන්න, ඔය බොරුවට රහතන් වහන්සේලා කියලා රහතුන්ගේ මේ ජීවිතවලට අනුකරණය කරගෙන මම රහත්, මම මෙහෙමයි කියා හිතා ගන්න බැරි තරම් බාල දේවල් කරනවා. එතන දැන් මේ ධර්මයේ තුලින් රහතන් වහන්සේලා අඳුනාගත්තේ අයට තේරෙනවා මේගොල්ලෝ මේ කරන්නේ බොරු රංගපෑමක් කියලා. හැබැයි මේ ධර්මයේ දන්නේ නැති මිනිස්සු රැවටිලා යනවා. දැන් දේවදත්තට පිරිසක් රැවටුණානේ. දැන් දේවදත්ත මේ විදිහට රංගපාද්දී දේවදත්ත පැත්තට ගිය පිරිසක් හිටියා. ඒගොල්ලොත් නිරේ තමයි. දැන් කෝකාලිකල එහෙම අපි දන්නවනේ නිරේ ගියානේ. එතකොට ඒ කියන්නේ ඒකටත් රැවටුණා පිරිසක්. ඒ රංගපාන එකටත්. එතන බලන්න මේ ලෝකයේ ස්වභාවය. එතන අදත් රහතන් වහන්සේලා කියා නම් දාගෙන තමන්ම කියා රංගපාන පිරිසක් නැද්ද අදත්? බලන්නකෝ. ඒතරේ දේවදත්තගේ කාණ්ඩයේ පිරිසෝ ඉන්නේ. ඒගොල්ලන්ටත් ඒ දේවදත්තට වෙච්ච දේ තමයි වෙන්නේ. ගුණවතුන් එහෙම නැහැ. ගුණය කියන එක හංගන එකක්. තමන් රහත් කියා යමෙක් කියනවාද එතන සැක කළ යුතුමයි. සැක කළ යුතුමයි. සැබෑ රහතන් වහන්සේලා එහෙම නොවේ. දැන් අපිට හොඳට පැහැදිලි දැන් ওই පහුගිය කාලේ ওই වෙච්ච දේවල් එක්ක දැන් මේව හොඳ ජාතක එකයි. දැන් බුදුරජාණන් බලන්න ඒ කාලේ මේ පෙන්නලා දෙන ඒවා විනාශ වෙනවා කියනවා. දැන් දේවදත්ත රුණේ ඒකනේ විනාශේ. තමන්ට අදාළ නැති, තමන් ළඟ නැති දෙයක් තමන් ඒ වගේ උතුම් කෙනෙක් ආරූඪ කරගෙන රඟපාන ගිහිලා නේද විනාශ වුනේ. ඉතින් මේවා අද කාලයටත් එහෙම තමයි වෙන්නේ. දැන් බලන්න මේ පහුගිය කාලේ වෙච්ච දේවල් වලින් දැන් රහතන් වහන්සේලා කියන හරිය ගෞරවාන්විත උත්තමයන්.
ඒ රහතන් වහන්සේලාගේ තියෙන ගෞරවය නැති කළානේ. මේ බොරුවට මේ කිසි ගුණයක් නැති අය රහතන් වහන්සේලා කියලා දාගෙන මිනිස්සු මැද බොහෝ පව් කරගත්තා. තාමත් කරගෙන යනවා අය නවත්තලා නැහැ. ඉතින් ඒ අයට නම් මහා විනාශයකට පත් වෙන්න වෙනවා. බලන්නකො බුදුරජාණන් වහන්සේ දිහාත් අනුකරණය කරන අය ඉන්නවනේ අදත්. දැන් මේ කාලේ ගැන දේවදත්තගේ මේ ඒක විශේෂයෙන් තිබුණානේ සසර පුරාම ඇවිල්ලා. අදත් අනුකරණය කරන බුදුරජාණන් වහන්සේගේ සමහර අය. ඉතින් මේගොල්ලෝ කොහේ යයිද පින්වත්නි? ඒ නිසා මේ රංගපාන එක නම් බොරුවට බරපතලයි. විශේෂයෙන් මේ ගුණෝතුන් වගේ රංගපාන්න යනවා කියන්නේ මොනතරම් බරපතල වැරද්දක්ද? ඉතින් බොරුවට රංගපාන්න ගිහිල්ලා විනාශයටපත් වෙන්න වෙනවා ඒ අයට. මේවට හසු වෙන්නේ නැතුව අපිත් මේ ධර්මයේම සිහි කරගෙන වාසය කරන්න ඕනේ. කවදාවත් තමන්ගේ ළඟ නැති ಗುಣ පෙන්වන්න යන්න හොඳ නැහැ. ඒ වගේම ගුණෝතින් වගේ බොරුවට රඟපාන්න යන්න හොඳ නැහැ. ඒවා කරන්න යන්නේ ලාභ සත්කාර උදෙසාමනේ. දේවදත්තත් එහෙමයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාගෙන ඒවා කළේ. හැබැයි ඒ තුලින් විශාල පාපයක් රැස් වුණා. අන්තිමේටම තමන් ළඟ තියෙන සියලු ගුණ වනසා ගත්තා. ඒ වගේ තමයි අදත් ඔය රහතන් වහන්සේලා විදිහට බුදුරජාණන් වහන්සේ විදිහට රංගපාන්න යන අයට හිතාගන්න බැරි තරම් පව් රැස් වෙනවා. හිතාගන්න බැරි තරම් තමන්ගේ ජීවිතේ අගාධයකටපත් වෙන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒවටත් පිරිසක් යනවා. ඒ වගේ විනාශ වෙනවා. ඉතින් ඒ අයත් සසරේ පුරුදු කරලා තියෙන ඒ වගේ දේවල් වෙන්න ඇති. ඒකයි ඒ යන්නේ. ඒස අපිට මේ ඇත්තටම අපේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන ඒ උතුම් ගුණෝතුන් ගැන අපි හිත පහදවාගෙන අපිට පුළුවන් ආකාරයට අවංකවම රඟපාන්න නැතුව සටකපට මායා නැතුව උතුම් ගුණ පුරුදු කරගෙන අහිංසකව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට පිළිවෙත් පුරමින් උතුම් බුදුසසුනේ පිහිට ලබන්නට අපිටත් මේ ඇසුවා වූ දහම් කරුණු ඒකාන්තයෙන්ම හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ජාතක මිහිර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ සඳසිරි ගන්තිරියාව බමුණාකොටු යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා පින්වත් RDM කමලා රාජකරුණා විශ්‍රාමික ගුරු මෑණියන් විසින් ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තිනවා. කමලා රාජකරුණා විශ්‍රාමික ගුරු මෑණියන්ගේ 79 වෙනි ජන්මදිනය 2022/4/19 වන දින එනම් අද දිනට යෙදීම නිමිත්තෙන් ඇයට නිදුක් නිරෝගී සුවපත් භාවය හා දීර්ඝායුෂ පැතීම පිණිසත් ඇය විසින් කරගෙන යනු ලබන සදහම් කටයුතු වැඩි දියුණු කර ගැනීමටත් ආධ්‍යාත්මික දියුණුව පිණිසත් කායික මානසික ශක්තියත් සත්පුරුෂ ඇසුර ලැබීම පිණිසත් මේ පින් උපකාර වෙත්වා කියලා. ඉතින් ඒ උතුම් අරමුණු මුල් කරගෙන මේ මහත්මිය විසින් සිදු කරගන්නට යෙදුන ධර්ම දාන පින් පුණ්‍ය ධර්මයන් අපි පළමු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවි දානෝ සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී දෙවියන්ට, බ්‍රහ්මකායික දෙවියන්ට, සුමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී දෙවියන්ට, දායකත්වයේ දරු පින්වත් RDM කමලා රාජකරුණා විශ්‍රාමික ගුරු මෑණියන්ගේ ඇතුළු පවුලේ සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියන්ටත් අනුමෝදන්ව දිව්‍ය ආශීර්වාදින් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ ධාර්මික උපකාර ආරක්ෂාව පින්වත් RDM කමලා රාජකරුණා විශ්‍රාමික ගුරු මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් දහමේ හැසිරෙන සියලු දෙනාටත් ධර්මයේ හැසිරෙන්නම සලසත්වා. සියලු දෙවියන්ටත් ගෞතම බුදු සසුනේ පිහිට ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අප සියලු දෙනාට මේ උතුම් ධර්මයේ මනාකොට කියලා දෙන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී රටලෝ වාසී ගෞතම සසුනේ පිළියෙත් පුන්න සංගරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන් ඇතුළු සියලු දෙනාටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. ඒ පින්වතුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම සුවසේ ධර්ම අවබෝධය ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ උතුම් පින්කමේ දායකත්වයේ දරු පින්වත් RDM කමලා රාජකරුණා විශ්‍රාමික ගුරු මෑණියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාගේමත් මේ පින්කමට නන්නයිරෙන් උපකාර කළ සියලු දෙනාගේමත් මේ ජීවිතයේදී අනන්ත සසර පුරාවටත් මිය පරලොව ගිහිල්ලා
පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඒ ඥාතීන්ට සසර දුකින් නිදහස් වීමටත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ පින්කමේ මූලික දායකත්වයේ දරන සඳසිරි, ගන්තිරියාව, බමුණාකොටු යන ලිපිණේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා පින්වත් RDM කමලා රාජකරුණා විශ්‍රාමික ගුරු මෑණියන්ට අනුමෝදන් වෙත්වා. විශ්‍රාමික ගුරු මෑණියන්ට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයම සැලසෙත්වා. ඒ මහත්මිය විසින් කරගෙන යනු ලබන සදහම් කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම දියුණු කර ගැනීමට මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම කායික මානසික දුක් පීඩා දුරු වෙත්වා. කායික මානසික සැප සැහැල්ලුව මුදා වෙත්වා. සත්පුරුෂ ඇසුර ලැබමින් උතුම් ධර්මයේ හැසිරීමෙන් අධ්‍යාත්මික දියුණුව ලබා ගැනීමටත් මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින දෙමව්පියන්ට, ස්වාමි පුරුෂයාට, පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්කමට නන්නයිරින් උපකාර කළ සියලු දෙනාටත් අනුමෝදන්ව හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයම සැලසෙත්වා. හැම දෙනාට තව තවත් උතුම් කලන මිතුරු ඇසුරේම වාසය කරමින් ගෞතම සසුනේ පිහිට ලබන්නත් මේ රැස් කරගත් පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර සිටින රටලෝකවා සියලු රෝගීන්ට අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට ලක්විරු ගුවන් විදුලියේ ශ්‍රද්ධා රූප වාහිනිය සේවා කරන හැම දෙනාට මේ ධර්මයේ අසරණ සෑම දෙනාට මේ පින් අනුමෝදන්ව හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතු මේ පින් කටයුතු කරගෙන ගෞතම සසුනේ පිහිට ලබන්නත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ජාතක මිහිර